වස්සාන ධර්ම දේශනා ලෙඩ රෝග විපත් දවසින් දවස වර්ධනය වෙනකොට මේ ලෝකයේ තුල බක්කුල මහරහතන් වහන්සේ අපිට සිහි වෙනවා. උන්වහන්සේගේ ආශිර්වාදය, උන්වහන්සේගේ පිහිට අනාගතයේ මේ ලක්වාසී ලෝවාසී හැම දිනාටම මේ බක්කුල මහා සෑය ආශිර්වාද කරાવી. ඔබ හැම දිනාටම නිරෝගී සම්පන්නිය වෙනුවෙන් මේ උතුම් බක්කුල මහා චෛත්‍ය රාජානන් වහන්සේ තුල සර්වඥ කේශ ධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ හිස මත අබිනීල අක් බඹර නිල් පාට බුද්ධ රශ්මි විහිදිච්ච ඒ උතුම් කේශ ධාතුන් වහන්සේලා මේ බක්කුල මහා චෛත්‍ය රාජානන් වහන්සේ තුල අනාගතයේ තැන්පත් වෙනවා. යටිහරගල රාජමහා විහාරස්ථානයේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන ඉදි කරලා අද කූරගල මහා පුදබිම නිර්මාණය කරන වතුර කුමරි ධම්මරතන පූජනීය හාමුදුරන් වහන්සේ හස්කිරි මහා විහාරයෙන් අපිට ලබලා දීපු ඒ උතුම් සර්වඥ කේශ ධාතුන් වහන්සේලා, සර්වඥ ධාතුන් වහන්සේලා, බොහෝ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා උන්වහන්සේ අපිට පරිත්‍යාග කරා මේ උතුම් මහා සෑය වෙනුවෙන්. ඒ උතුම් සර්වඥයන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා, බුදුරජාණන් වහන්සේගේ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් මේ මහා සෑය අනාගතයේ නිදන් වෙනවා. බක්කුල මහරහතන් වහන්සේ ප්‍රධාන මහරහතන් වහන්සේලා කිහිප නමකගේ සීවලී මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ ආදී මහරහතන් වහන්සේලා කිහිප නමකගේම මහරහත් ධාතුන් වහන්සේලා වගේම බොහෝ මහරහතන් වහන්සේලාගේ මහරහත් ධාතුන් වහන්සේලා මේ බක්කුල මහා සෑය අනාගතයේ තැන්පත් වෙනවා. ඒ නිසා අනාගතයේ තුල ලක්වාසී ලෝවාසී ඔබ හැම දිනාටම මේ උතුම් බක්කුල මහා චෛත්‍ය, මේ ලංකාවේ තියෙන පූජනීය චෛත්‍ය රාජානන් වහන්සේලා අතරට මේ ගෞතම බුද්ධ ශාසනයට තවත් පූජනීය මහා සෑයක් අඩි 130ක් උසැති මේ බක්කුල මහා සෑය දායාද කරන්න අපට වාසනාව ලැබුණා. ඒ නිසා මේ චෛත්‍ය ගොඩනගන්න අපිට ශක්තියක් වෙච්ච මේ උතුම් සීල ස්වරණ පුණ්‍ය භූමිය ආරම්භයේ පටන්ම අපිට ගොඩනගන්න මහා ශක්තියක් වෙච්ච හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් මේ චෛත්‍ය ඉදි කරන්න පෞද්ගලිකව හාමුදුරනේ මම මේ චෛත්‍ය හදන්නම් මං හදන්නම් කියලා දෙන්නෙක් විතර තනියෙන් ඉදිරිපත් වුණා. කිසි කෙනෙකුට මන් දුන්නේ අවස්ථාවක්. ඒ හැමෝටම මං කිව්වා ඔබතුමා කෝටි ගාණක් වියදම් කරන්න හිතනවා නම් ලක්ෂයක් එකමාරක් දෙන්න. මේ රටේ ලක්ෂ ගාණක් මිනිස්සු මගේ වටේ ඉන්නවා සද්ධාවන්ත අය. ඒ හැමෝම ගඩොලේ හලි තියලා වැලි ටික හලලා පිරිත් කිය ඇවිල්ලා හැමෝගෙම ශ්‍රම දානේ ලක්ෂ ගාණක් මිනිස්සුන්ට පින් කරන්නයි මේ චෛත්‍ය හදන්නේ. ඒ නිසා මේ චෛත්‍ය ගොඩ නැගුණේ ලක්ෂ ගාණක් මිනිස්සු මේ භූමියට එකතු වෙලා ගඩොලේ බෑකිකී දාගෙන අරගෙන ඇවිල්ලා ගෙවල් වල පිරිත් කිය වැලි හලලා සමහරු කතරගම ඉඳන් වැලි ටික ඔළුවේ තියාගෙන පිරිත් කිය පයින් මේ භූමියට ආපු අය හිටියා. ඒ වගේ අප්‍රමාණ සද්ධාාවක් ඇති මිනිස්සු ලක්ෂ ගණන් මේ රටේ එකතු කරලා ඒ අයගේ දහඩියෙන් කඳුලෙන් ශ්‍රමදානෙන් ගොඩනගපු චෛත්‍යයක් මේ බක්කුල මහා සෑය. ඒ නිසා මේ චෛත්‍ය ඔබ හැම දෙනා වෙනුවෙන් මේ රටේ පින් කරගන්න කැමති, පිනට කැමති සද්ධාවන්ත අහිංසක අසරණ සියලු දෙනාට පින් කරගන්න මේ බක්කුල මහා සෑය අපි අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඒ නිසා මේ චෛත්‍ය ඔබ හැම දෙනාටම අනාගතේ නිවන් දොරටුව විවර කරලා දේවි. මේ චෛත්‍ය ඉදි කරද්දී රැස් කරගත්ත පින්, ශ්‍රමදාන කරපු ආකාරي, පින්කම් කරපු ආකාරي, මේ චෛත්‍යයේ තැන්පත් කරන ධාතුන් වහන්සේලා අපි වන්දනා කරපු පින්කම් නිතර දෙවේලේ සිහි කරන්න, සාදුකාර දිදී මෙනෙහි කරන්න. ඔබේ මුළු ජීවිත කාලේ පුරාම මරණ මංචකේ පවා මේ උතුම් බක්කුල මහා චෛත්‍ය රාජානන් වහන්සේම මැවි පෙනේවා. මෙවැනි චෛත්‍ය ඉදි කරන්න ගත්ත වෙහෙස සාදුකාර දිදී බුදුගුණ කිය වැලි හලමින්, ගඩොල් එකතු කරමින්, ශ්‍රමදාන කරමින්, වෙහෙසෙමින් ගොඩනගපු මේ උතුම් චෛත්‍ය රාජානන් වහන්සේගේ මේ සියලු පින ඔබ හැම දෙනාටම නිවන් අවබෝධයේ පිණිස ආශිර්වාදයක්, පාරමිතාවක්ම වේවා. සාදු සාදු සාදු. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ නිරන්තරයෙන්ම ධර්මානුශාසනා පවත්වනු ලබන අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේගේ පෙබරවාරි මාස 21 වන දිනට යෙදෙන්නා වූ ජන්මදිනය වෙනුවෙන් උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ
දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකා ශ්‍රාවක ඔබ වෙත පිදෙන සදහම් තිලිනයයි. මෙම සුමధుර ධර්මානුශාසනාව හොරණ ඩිකේන්පුර සීලසුවරණ පුණ්‍ය භූමියේ පිහිටා ඇති අභිනවයෙන් ඉදිකළ බක්කුල මහා සෑරජාණන් වහන්සේ අභියස සිට සිදු කළ විශේෂ ධර්මදේශනාවයි. දෙම ධර්මානුශාසනාවේ පින් කුසල් බලයෙන් අතිපූජනීය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට තව තවත් සසුන් කෙත අස්වද්දන්නට නිරන්තරයෙන්ම ශක්තිය ධෛර්ය ලැබේවායි මේ පින්බර උපන් දිනේදී අපි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. අවසරයි අපි හාමුදුරුවනේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. අතිගෞරවනීය පූජනීය වැඩමකොට වදාළ පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. සීල ස්වාරණ පුණ්‍ය භූමියට මේ උතුම් බක්කුල මහා චෛත්‍යරාජාණන් වහන්සේ අභියස අද මේ සිදු කරන්නට යෙදෙන මේ මහා පින්කම බක්කුල මහා සෑ වන්දනා පින්කමට පැමිණිච්ච ඔබ හැම දෙනාමත් විශේෂයෙන් අද දවසේ මගේ දෙමව්පියන් වගේම මේ බුද්ධ ශාසනය තුළ මේ ශාසනික ජීවිතයේ අම්ම කෙනෙක් වගේ මාව රැක බලාගෙන මේ තත්ත්වයට අරගෙන ආපු මෑණියන් ඒ වගේම මේ සීල ස්වාරණ පුණ්‍ය භූමිය ඉදිකරන්න ඉඩකඩම් පරිත්‍යාග කරතුළු මේ හැම දෙනාම අද සම්බන්ධ වෙන ඔබ හැම දෙනාටමත් මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද කරනවා. පිංගතුනි, බුද්ධ ශාසනයක් මුණ ගැහෙන්නේ ඊටමත් කලාතුරකින්. අපි බොහෝම වාසනාවන්ත පිරිසක්. බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ. බුද්ධ කියන වචනය කල්ප 100 ගණනකින් මේ ලෝකේ අහන්නත් දුර්ලභයි. එවැනි දුර්ලභ බුද්ධ ශාසනයක් අපිට අහන්න ලැබුණා. අපිට මුණ ගැස්සුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ බණපද අපිට අහන්න ලැබුණා. ඒ නිසා පිංගතුනි, මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතය තුළ අද මේ වෙනකොට කෝටි 700කට 800කට එහා විශාල ජනතාවක් ලෝකෙ ජීවත් වෙනවා. ඒ ජනතාව අතර අපි බොහොම භාග්‍යවන්ත මහා පින්වන්ත පිරිසක්. අපි කාටත් නොයෙක් ප්‍රශ්න, ගැටලු, විපත්, කරදර ජීවිතවල ඕනේ තරම් ඇති. හැබැයි මේ බුද්ධ ශාසනයේ මුණ ගැහිච්ච අපිට මේ ලෝකේ කාටවත් නැති උතුම්ම භාග්‍ය උදා වෙච්ච පිරිසක්. පිංගතුනි, ඔබ මම සරණ ගිය මහා කාරුණික බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාම වැඩ සිටිමින් උන්වහන්සේ දවසේ පැය 2කටත් අඩු කාලයක් තමයි සිංහසෙයියාවෙන් සැතපෙන්නේ. හිමිදිරි උදෑසන 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා. ගන්ධ කුටියේ ඉඳන් දසදහසක් ලෝක ධාතුවට බුදු වැස විහිදවනවා. කාටද අද මම පිහිට වෙන්නේ? කවුද අද දවසේ මේ උතුම් ධර්මය අවබෝධ කරන පින්වන්තමය? යොදුන් ගණන් ඒ අය හොයාගෙන බුදුරජාණන් වහන්සේ වැඩම කරා. බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය අවසන් කරලා එදා මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ පිරිනිවන් පාන්න පිරිනිවන් මංචකේ වැඩ සිටිද්දී උන්වහන්සේ ලෝකෙ දිහා බැලුවා. අනාගතයේ බොහෝ පින් ඇති අය මේ ලෝකෙ පහළ වෙනවා. ඒ අයට බුදුරජාණන් වහන්සේව සියසින් දැකගන්න බැරි වෙනවා. නමුත් අනාගතයේ බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් ඒ උතුම් ධාතුන් වහන්සේලා හරි දැකගෙන වන්දනා කරලා චෛත්‍ය ඉදි කරලා අනාගතයේ බොහෝ පිරිස හිත පහදවාගෙන පින් රැස් කරගෙන සුගතිගාමී වෙනවා. ධර්මාවබෝධය කරා යන මගට පැමිණෙනවා. ඒ පිණිස පිරිනිවන් මංචකේ වැඩ සිටිය බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨානයක් කරා.
මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණයන්ගෙන් විසිරේවා. අවුරුදු 5000ක් දෙව් මිනිසුන්ගේ වන්දනා ලබමින් ඒ උතුම් ධාතුන් වහන්සේලා මේ ලෝකෙ වැඩ සිටිත්වා කියලා අධිෂ්ඨානයක් කරා. එදා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී සක්‍ර දෙවියන්ට පවරනවා පතිට්ටිස්සති දේවේන්ද ලංකායම් මම ශාසනං. දේවේන්ද්‍රයේ මගේ පිරිනිවන් පෑවෙන් පසුව සම්බුද්ධ ශාසනයේ මේ ලෝකෙ බොහෝ කාලයක් පවතින්නේ ලංකා භූමිය මුල් කරගෙන. ඒ නිසා ලංකා භූමියේ සම්බුද්ධ ශාසනය ආරක්ෂාව වෙනුවෙන් උපකාර කරන්න කියලා සක්‍ර දෙවියන්ට තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර පැවරුවේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන සූදානන් වෙනකොට දස දහසක් ලෝක දහතුළ දෙවියන් අහස පිරිලා මදාරාමල් ලිසිනවා. බොහෝ දෙවිවරු හඬා වැළපෙනවා. මේ ලෝකයට පහළවෙච්ච දහම් මැස ඉක්මනින් පිරිනිවන් පානවා. නිදුකානන් වහන්සේ ඉක්මනීම පිරිනිවන් පානවා කියලා දෙවියන් හඬා වැළපෙනවා. මහරහතන් වහන්සේලා අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරගත්තා. කෙලෙස් සහිත බොහෝ පිරිස හඬා වැළපෙද්දී බුදුරජාණන් වහන්සේ අවසාන වශයෙන්ුත් අපිව අමතලා උන්වහන්සේගේ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට දේශනා කරේ අප්‍රමාදී වෙන්න. හන්දදානි භික්කවේ ආමන්ත්‍යාමි මහණෙනි අවසාන වශයෙන්ුත් නුඹලා අමතනවා. වයදම්මා සංඛාරා මේ ලෝකෙ සියලු සංස්කාර අනිත්‍යයි. අප්‍රමාදීන සම්පාදේත අප්‍රමාදීව කුසල් වඩන්න. ඒ තමයි ඔබ මම සරණගිය අපේ බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනය. එදා බුදුරජාණන් වහන්සේ මේ අවසාන බුද්ධ වචනයේ දේශනා කරලා පළවෙනි දෙවනි තුන්වෙනි කියන හතරවෙනි ධ්‍යානයන්ට සමවැදිලා පිළිවෙලින් නිරෝධ සමාපත්තිය දක්වාම සමවැදිලා ඒ සමාපත්තිය එකින් එක අඩුකරගෙන ආයමත් පළවෙනි ධ්‍යානයට සමවැදිලා පළවෙනි ධ්‍යානයෙන් දෙවනි ධ්‍යානයට දෙවනි ධ්‍යානයෙන් තුන්වෙනි ධ්‍යානයට තුන්වෙනි ධ්‍යානයෙන් හතරවෙනි ධ්‍යානයට සමවැදිලා ඒ සමාපත්තියෙන් නැගිටිනවත් සමගම මේ ලෝකයට පහළවෙච්ච දහම් මැස මේ මහා බද්ද කල්පය ඔබ මම සරණගිය හතරවෙනි බුදුරජාණන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවා. උන්වහන්සේගේ අවසන් සුසුම් පොද හිස්වාතලයට මුසු වෙලා ගියා. අහසේ ඉදන් දෙවිවරු සක්‍ර දෙවියන් ගාථාවක් කියනවා අනිච්චාවත සංඛාරා උපාද වයදම්මිනෝ. උපපජ්ජිත්වා නිරුජ්ජන්ති තේ සංරූප සමෝසුකෝ. මේ ලෝකෙ සියලු සංස්කාරයන් අනිත්‍යයි. හැමදේම හටගෙන පැවතිලා නැතිවී යන ස්වභාවෙන් යුක්තයි. මේ උතුම් අනිත්‍ය ධර්මතාවය අවබෝධ කර ගැනීම මයි යහපත. පිංහතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නේ අද මේ ජීවත්වෙන අපි අනාගතයේ ජීවත්වෙන ඔබේ දරුවන් අනාගත පරපුර අවුරුදු 5000ක් කල් උන්වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා දෙව් මිනිසුන්ගේ වන්දනා ලබමින් ලෝකෙ වැඩ සිටිත්වා කියන බුද්ධ අධිෂ්ඨානය තුළ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ දින 7ක් ශ්‍රී දේහයේ මහජන ප්‍රදර්ශනයට තැබුවා. කිසිම වෙනසක් නොවී මේ දැන් පිරිනිවන් පෑවා සුරූපයෙන්ම ශ්‍රී දේහය ඒ සුරූපයෙන්ම පැවතුනා. දින 7ක්. දින 7කට පස්සේ අලුත් සිවුරකින් ඔතලා ඉස්සල්ලාම සඳුන් වතුරෙන් දෝනය කරලා සුවඳ පැන් ගල්වලා අලුත් සිවුරකින් එතුවා. උඩින් කපුපුළුම් පටලයක් එතුවා. ආයමත් සිවුරක් කපුපුළුම් පටලයක්. ඔය විදියට සිවුරු 500කින් කපුපුළුම් පටල 500කින් ඔතලා රත්තරන් වලින් සකස් කරපු රන් දෙනක තැම්පත් කරලා සඳුන් චිතකයකට නැංගුවා. මේ චිතකේ වටා ප්‍රදක්ෂිනා කරලා මල්ල රජදරුව 4 දෙනෙක් 8 දෙනෙක් 16 දෙනෙක් අවස්ථා කීපයකදී චිතකයට ගිනි දල්වන්න උත්සාහ කරා. කිසි කෙනෙකුට චිතකයට ගිනි දල්වන්න බැරි වුණා. අවසානයේ මල්ල රජදරුවන් එතන වැඩ හිටිය දිවස්ලාභීන් අතර අගතැම්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ. උන්වහන්සේගෙන් විමසනවා ස්වාමීනී ඇයි මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ තැම්පත් චිතකයට ගිනි දල්වන්න බැරි? අපේ අඩුවක් නිසාද? අපෙන් යම් වැරැද්දක් වෙලාද? උන්වහන්සේ දිවසින් බැලුවා. බලලා කියනවා රජදරුවනි දෙවියන්ගේ අදහස වෙන එකක්. දෙවියන් කැමති නැහැ. ඇයි ස්වාමීනි? මහා කාශ්‍යප මහරහතන් වහන්සේ 500ක් භික්ෂූන් පිරිවරා පාවානුවර ඉඳන් වඩිනවා. උන්වහන්සේගේ හිතේ පැතුමක් තියෙනවා. අනේ මට බුදුරජාණන් වහන්සේ බොහෝ කාලෙකින් දැකගන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා.
උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්න පෙර මට සම්බුදු සිරිපතුල් නළලි තියාගෙන වන්දනා කරන්න ලැබේවා කියලා හිත හිතා වඩිනවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කරලා සිරිපැතුල් වන්දනා කරගන්න තෙක් දෙවියන් චිතකයට ගිනි දල්වන්න ඉඩ දෙන්නේ නැහැ කීවා. ඒ නිසා සියලු දෙනා චිතකයට ගිනි දල්වන්න ගත්ත උත්සාහය අතහැරලා පාර දිහා බලාගෙන හිටියා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දැන් වඩීවි කියලා. ටික වෙලාවක් යනකොට ඈතින් වඩිනවා 500ක් භික්ෂූන් වහන්සේලා පිරිවරාගත්ත මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. පිංගතුනි, මහා කාශ්‍යප මහරහතන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ 7ක් තියෙනවා. උන්වහන්සේගේ පෙනුම හරියට බුදුරජාණන් වහන්සේ වගේමයි. හැමෝටම මතක් වුණේ අනේ බුදුරජාණන් වහන්සේ නේද අර වඩින්නේ. තථාගතයන් වහන්සේ සංඝයා පිරිවරාගෙන වඩිනවා කියන හැඟීම මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දකිනකොට සිහි වුණා. උන්වහන්සේ තමයි මේ බුද්ධ ශාසනයේ තතිය ශ්‍රාවකයන් වහන්සේ, දූතාංගධාරීන්ගෙන් අග්‍රම කෙනා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවුරුද්දකට කලින් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා පිරිනිවන් පෑවේ. ඒක ලෝක ධර්මතාවයක්. හැම බුදු කෙනෙකුටම පෙර අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම පිරිනිවන් පානවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට ශාසනය ඉතුරු වෙච්ච 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර ශ්‍රේෂ්ඨතම කෙනා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ වැඩම කරලා සිවුර ඒකාංශ කරලා පොරෝගෙන චිතකයේ වටා අපි චෛත්‍යයක් වඳිනවා වගේ බුදුගුණ සිහි කර කර 3 වලල්ලක් චිතකයේ වටා ප්‍රදක්ෂිනා කර කර වන්දනා කරා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය දැන් කපුපුළුම් පටල 500කින් ඔතලා, සිවුරු 500කින් ඔතලා, රන් දෙනක තැම්පත් කරලා චිතකයට නංවලා ඉවරයි. හැබැයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ චිතකයේ ළඟ දන ගහලා සිරිපතුල් තියෙන තැනට නළල තියලා අදිෂ්ඨානයක් කරා. මම සරණ ගිය මගේ ශාස්ත්‍රූන් වහන්සේගේ සම්බුදු සිරිපතුල් කපුපොළුම් පටල 500ත් සිවුරු 500ත් විවර කරගෙන එළියට නික්මිලා මගේ නළලි පිහිටාවා කියලා අදිෂ්ඨානයක් කරා. හරිම ආශ්චර්යයක්. සතියකට පෙර පිරිනිවන් පාපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහේ සිරිපතුල් චිතකයේ නොසෙල්වී රන් දෙනෙන් එළියට නික්මිලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ නළලි පිහිටියා. දහසක් නිම්වලලු වලින් යුතු චක්‍ර ලක්ෂණයන්ගෙන් යුක්ත සම්බුදු සිරිපතුල් නළලි තියාගෙන බුදුගුණ කියා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වන්දනා කරා. සිරිපතුල් වන්දනා කරලා චිතකයේ නළල ඉවතටගෙන නැකිටිනවා සමගම චිතකයේවත් නොසෙල්වී පෙර තිබූ පරිදිම සිරිපතුල් සකස් වුණා. දේවානුභාවයෙන් සැනින් චිතකයට ගිනි දැල්වුණා. පිංගතුනේ, මනුස්ස ලෝකේ කාටවත් චිතකයට ගිනි දල්වන්න ලැබුණේ නැහැ. දෙවියන් විසින් දේවානුභාවයෙන් චිතකයට ගිනි දැල්වුවා. හරිම ආශ්චර්යයක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය වීම. සඳුන් දරවලින් සකස් කරපු චිතකේ රන් දෙන පිලිස්සෙන්නේ නැහැ. රන් දෙනේ තියෙනවා සිදුරු කීපයක්. මේ සිදුරු වලින් යන ගිනි දැල් වලින් පළවෙනියට ඔතපු සිවුර පිලිස්සෙන්නේ නැහැ බුද්ධ අධිෂ්ඨානයේ. 500 වෙනියට උඩින්ම ඔතන සිවුර පිලිස්සෙන්නෙත් නැහැ. සිවුරු 498ක් දැවිලා පිලිස්සෙනවා. කපුපුළුම් පටල 500ම දැවෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ සම්මස් නහර සියල්ල ආදාහනය වෙලා අලුවත් දැලිවත් දූවිලිවත් අලු ටිකක්වත් චිතකය ඇතුළේ රන් දෙනේ ඉතිරි වුණේ නැහැ. බුද්ධ අධිෂ්ඨානයෙන් අර සිවුරු දෙක අතර ඉතිරි වුණේ සර්වඥ ධාතුන් වහන්සේලා විතරයි. හැබැයි ශ්‍රී දේහේ ආදාහනය වෙනකොට කේම මහරහතන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක්. ඒ වෙනකොට සාරිපුත්ත හාමුදුරුවෝ පිරිනිවන් පාලා. මේ කේම මහරහතන් වහන්සේ ඉර්දියෙන් තේජෝ කසිනේට සමවැදිලා චිතකයේ ඇතුළට ගියා. ගිනි දැල් අතරින් ඇතුළට ගිහිල්ලා වාම යටි දළදා වහන්සේ අතට ගත්තා. අද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ ඉන්නේ ඒ වාම යටි දළදා වහන්සේ. ඒ මොහොතේම සරබූ කියන 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේ තේජෝ කසිනේට සමවැදිලා 이르දියෙන් ගිනි දැල් අතරින් චිතකයේ ඇතුළට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ අතට ගත්. බෙල්ලේ පිහිටි අස්සි ධාතුන් වහන්සේලා 7 නම.
ග්‍රීවා ධාතුන් වහන්සේ අතට අරගෙන 500ක් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සමඟ අහසින්ම වැඩම කරන්නේ මේ ලංකා භූමියට. මයංගන චෛත්‍යරාජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරපු පළවෙනිම ගමනේ බුද්ධත්වයෙන් 9 වෙනි මාසේ මයංගනයට වැඩම කරලා යක්ෂයන්ගෙන් අපිව බේරගෙන ආරක්ෂා කරලා ගිරි දිවයින නමින් දූපතක් මවල යක්ෂයන් පලවා හැරලා එදා මයංගන චෛත්‍ය පිහිටි භූමියේ දහම් දෙසලා සුමන සමන් දෙවියන් සෝවාන් ඵලයට පත් වුණා. කේශ ධාතු මිටක් ඉල්ලගෙන ඉදිකරපු මයංගන චෛත්‍ය ගර්භයේ තුලම ග්‍රීවා ධාතුන් වහන්සේ තැන්පත් කරා. නාග ලෝකයට ගිහින් නාග වර්ණ පාෂාණ 이르දීන් අරගෙන ඇවිල්ලා චෛත්‍ය තවත් විශාල කරලා චෛත්‍ය බැඳලා අහසින්ම ආයිමත් දඹදිවට වැඩියා සරබූ මහරහතන් වහන්සේ ඇතුළු පිරිස. ඔන්න ඔය ධාතුන් වහන්සේලා දෙනම තමයි ගිනිදැල් අතරින්ම එළියට වඩම්මන්න පුළුවන්කම ලැබුණේ. පිංගතුනි ශ්‍රී දේහය ආදාහනය වෙලා අවසන් වෙනකොට අවට තිබිච්ච සල්ගස්වල අතු ඉබේම චිතකයේ දෙසට නැමුණා. පොළොවෙන් උරාගත්ත ජල දහරාවල් චිතකයට වතුර මලක් කිහිනවා වගේ අතුවගින් චිතකයට ජල දහරාවල් ඇදහැලෙන්න පටන් ගත්තා. වැස්ස වලාහක දෙවිවරු චිතකයට පමණක් වැසි ඇදහැලෙන්න සැලැස්සුවා. චිතකයේ ගිනි නිවිලා ගියා. ඊට පස්සේ රන් දෙන එහෙම්මම තියෙනවා. රන් දෙන අරගෙන ඇතෙක් පිට තැම්පත් කරලා පෙරහැරෙන් ධාතුන් වහන්සේලා බෙදන්න මණ්ඩපයක් හදලා පෙරහැරෙන් නගරි ප්‍රදක්ෂිනා කරවන. මේ පෙරහැර එනකොට ඔබ අහලා තියෙනවා විසාකාවට තිබුණ කියලා කෝටි ගානක් වටින මේල පළඳනාවක්. ඒ වගේම මේල පළඳනාවක් තිබුණා බන්දුල මල්ලිකාවට. හැබැයි බන්දුල සෙම්පතියයි දරුව 20 දෙනයි ලිච්ඡවීන් අතින් මැරුම් කෑවා. තමන්ගේ ස්වාමියයි දරුවෝයි මියගිය දවසේ බන්දුල මල්ලිකා තමන්ගේ වටිනා කෝටි ගණනක් වටින මේල පළඳනාව ගලවලා වෙනම අරන් තිබ්බායි මං පළඳින්නේ නැහැ. මගේ ස්වාමියා දරුවෝ නැති වුණාට පස්සේ මේ වටිනා ආභරණි මං ආයි පළඳින්නේ නැහැ කියලා. ඈතින් බෙරහඬ ඇහෙනවා. එළියට බැහැලා බලනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා සියලු ධාතුන් වහන්සේලා තැන්පත් රන් දෙන ඇතෙක් මත තැන්පත් කරලා පෙරහැරෙන් මල්ල රජදරුවෝ වඩම්මගෙන එනවා නගරි ප්‍රදක්ෂිනා කරගෙන. වටිනාම දෙයක් සිහි කරනකොට මතක් වුණා මේල පළඳනාව. ඉක්මනට මේල පළඳනාව අරගෙන සඳුන් වතුරෙන් දෝණය කළ සුවඳ පැන් ගල්වලා හිස මත තියාගෙන අරගෙන ඇවිල්ලා ඉල්ලීමක් කරා මගේ අතින්ම මේ මේල පළඳනාව මට රන් දෙනට පළඳන්න දෙන්න කියලා. බන්දුල මල්ලිකා අර මේල පළඳනාව රන් දිනේ පැලැන්දුවා. එදා මේ රන් දෙන පෙරහැරින් අරගෙන ඇවිල්ලා බොහොම ලස්සනට සරසපු මණ්ඩපයක් මත තැන්පත් කරා. ඒ වෙනකොට තමයි ධාතුන් වහන්සේලා ඉල්ලගෙන ආපු රජදරුවෝ බොහෝ පිරිසක් අපිටත් ධාතුන් වහන්සේලා භාගයක් ඕනේ, අපිටත් භාගයක් ඕනේ, අපිටත් භාගයක්, හැමෝම භාගි ඉල්ලන්නේ. ද්‍රෝණ බමුණ මැදිහත් වෙලා සියලු දෙනා සමගි කරලා ධාතුන් වහන්සේලා සමසේ බෙදලා දෙන්න එකඟ කරගත්තා. එදා රන් දෙන විවර කරා සියලු දෙනා සාදුකාර දෙද්දී දෙවියන් අහසේ පිරිලා මදාරාමල් ඉසිනවා. අර රන් දෙන විවර කරා හරිම ආශ්චර්යයක්, කිසි කෙනෙකුට අදහ ගන්න බෑ. රන් දෙන ඇතුලේ අලුත් නෑ, දැලිත් නෑ, දූවිලිත් නෑ, කිසි දෙයක් නෑ. පළවෙනියටම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ ඔතපු සිවුර තියෙනවා පිලිස්සෙන්නේ නැතුව. උඩින්ම ඔතපු 500 වෙනියට ඔතපු සිවුරත් පිලිසිලා නෑ. හිතන්නවත් පුළුවන්ද කියලා හිතන්න. සිවුරු 498ක් දැවිලා පිලිසිලා අලුවත් දැලිවත් දූවිලිවත් ඒවා ඉතිරි වෙලා නෑ. කපුපුළුම් පටල 500ම දැවිලා ඒ සියල්ල අතුරුදහන් වෙලා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයේ සම්මස් නහර සියල්ල ගිතෙල් ටිකක් දැවිලා යනවා වගේ අතුරුදහන් වෙලා. අර සිවුරු දෙක අතරේ ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. සුදු පාටට බුද්ධ රශ්මි දහරා විහිදෙනවා. බුදුරජාණන් වහන්සේගේ නලල් තලයේ විශාලම ධාතුන් වහන්සේ බුද්ධ අධිෂ්ඨානයෙන් ඉතිරි වෙච්ච. උන්වහන්සේගේ වම් අකුධාතුන් වහන්සේ වම් උරහිස් අස්තිය, දකුණු අකුධාතුන් වහන්සේ වැඩ ඉන්නවා. සතර දළදා වහන්සේලාගෙන් එක් දළදා වහන්සේ නමක් කේම මහරහතන් වහන්සේ කලින්ම චිතකින් එළියට ගත්තා. සුදු බුදු රැස් විහිදිච්ච 80 ධර්මස්කන්ධය ස්පර්ශ වෙච්ච දළදා වහන්සේලා 3 නමක් සුදු පාට රශ්මි විහිදෝමින් රන් දිනේ වැඩ සිටිනවා.
අනෙක් සියලූම අස්තිධාතුන් වහන්සේලා ප්‍රමාණ 3කට බිඳිලා ගිහිල්ලා. මුම් පියලි ප්‍රමාණයට කඩ සහල් ප්‍රමාණයට අබෑට ප්‍රමාණයට බිඳී ගිය ධාතුන් වහන්සේලා රන්දිනේ වෙන වෙනම පිහිටලා. මෙන්න මේ ධාතුන් වහන්සේලා ද්‍රෝණ බමුණ ධාතුන් වහන්සේලා බෙදන්න ගත්තේ තමන් ළඟ තිබිච්ච වටිනාම රත්තරනින් කරපු රන් නැලියක්. මේ රන් නැලියෙන් පුරවල වෙන වෙනම වෙන් කරනකොට මුම් පියලි ප්‍රමාණයට බිඳී ගිය ධාතුන් වහන්සේලා පුරෝල 5ක් තිබ්බා. කඩසහල් ප්‍රමාණයට බිඳී ගිය සර්වඥ ධාතුන් වහන්සේලාත් අර රන් නැලියෙන් පුරෝල 5ක් තිබ්බා. අබෑට ප්‍රමාණයට බිඳී ගිය සර්වඥ ධාතුන් වහන්සේලා පුරෝල 6ක් තිබ්බා. දැන් ඔක්කොම අර නැලියෙන් 16ක් තියෙනවා. මේ රත්තරම් භාජනින් රන් නැලියෙන් පුරවල 2ක් එක ද්‍රෝණයේ බැගින් කොටස් 8කට බෙදුවා. 8කට බෙදලා ද්‍රෝණ 8ක් හැටියට රජවරු 8 දෙනෙකුට එදා සමසේ බෙදලා දුන්නා. ওই විදිහට තමයි 13 වහන්සේලා බෙදලා දුන්නේ. ඔය අතරේ ද්‍රෝණ බමුණා අර දළදා වහන්සේලාගෙන් එක් දළදාවක් කාටත් නොපෙනෙන්න. මේ රන් දෙන විවර කරනකොට රජදරුවෝ හඬා වැළපෙනවා. අනේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්තව වැඩ සිටිය ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරේ අද අපිට දකින්න තියෙන මේ අස්ති ධාතුන් වහන්සේලා කීප නමක් විතරක් නේද කියලා රජවරු හඬා වැළපෙනකොට ද්‍රෝණ බමුණ කල්පනා කරා හැමෝටම ධාතුන් වහන්සේලා බෙදලා දුන්නොත් මට කිසි දෙයක් නැති වෙයි. ඒ වෙලාවේ දළදා වහන්සේලා 3 හිමීට අතින් අරගෙන එක් දළදා වහන්සේ නමක් ජටාවේ හංගගත්තා. අනික් දළදා වහන්සේ ඉනේ හංගගත්තා. ඊළඟ දළදා වහන්සේ හංගගන්න යනකොට වැටෙන්නේ නැති පාදයෙන් වහගත්තා. බයට රජදරුවන්ගේ මැරුම් කන්න වෙයි කියලා. හැබැයි මේක දැක්ක නාගලෝකේ නාගයෝ ධාතුන් වහන්සේලා බෙදන වෙලාවේ මිනිස්සු අතර පිරිලා නා රජවරු ඇතුළු නාග පිරිස හිටියා. ජයසේන නා රජු ඒ දළදා වහන්සේ පොළොව ඇතුළෙන්ම අරගෙන නාගලෝකෙට ගෙනිච්චා. ඒ දකුණු දළදා වහන්සේ නාගලෝකෙ බොහෝ කාලයක් වැඳුම් පිදුම් ලබපු දකුණු දළදා වහන්සේ තමයි අද පොළොන්නරුවේ සෝමාවතී චෛත්‍යරාජාණන් වහන්සේ තුළ වැඩයින්. අර ද්‍රෝණ බමුණ ජටාවේ හංගගත දළදා වහන්සේ සක් දෙවිඳු දෙවියන් අහසේ සාදුකාර දෙද්දී සක්‍ර දෙවියන් බැලුවා ජටාවේ හංගගත දළදා වහන්සේ බුද්ධ අධිෂ්ඨානයේ තියෙන දෙවියන්ටයි උරුම. රත්තරන් කරඬුවක් අහසෙම මවලා අධිෂ්ඨාන කරලා ඒ දළදා වහන්සේ කරඬුවට පිළිගත්තා. දෙවියන් සාදුකාර දිදී දෙව්ලොවට ගිහිල්ලා සක්‍ර දෙවියන් සිළුමිණි මහා සෑය තුළ ඒ දළදා වහන්සේ තැන්පත් කරා. අපේ බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරපු දවසේ කෙස් වැටිය කපල අහසට විසිකරපු වෙලාවේ සක්‍ර දෙවියන් 12 යොදුනක් විශාල සත්රුවනින් චෛත්‍යයක් මැව්වා තව්තිසා දෙව්ලොව. ඒ තමයි සිළුමිණි මහා සෑය. ඒ සිළුමිණි මහා සෑයේ දකුණු දළදා වහන්සේ අර ද්‍රෝණ බමුණ ජටාවේ හංගගත දළදා වහන්සේ තැන්පත් කරා. අදටත් ඒ දළදා වහන්සේ දෙව්ලොව දෙවියන් වන්දනා කරනවා. පිංගතුනේ බුදුරජාණන් වහන්සේ අර ඉනේ හංගගත් අනික් දළදා වහන්සේ ගාන්ධර්ව දේශයෙන් පැමිණි තරුණේ කරගෙන ගියා කියලා සඳහන්. ගාන්ධර්වයට අද පාකිස්තාන කියලා හඳුන්වන්නේ ඒ ගාන්ධර්ව දේශය. ඒ ගැන ලොකු විස්තරයක් එතනින් එහා අද අපිට නැහැ. බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා අතර අද මේ වෙනකොට මේ ලෝකේ දෙව්ලොව බඹලොව නාලොව මේ මනුලොව මේ ලෝකෙ කොහේ බැලුවත් වැඩිම සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ ඉන්නේ ලංකාවේ අපි ළඟ. අපේ රටේ කොච්චර ප්‍රශ්න තිබුණත් මොන තරම් කරදර විපත් අපිට මොන තරම් කරදර විපත් ආවත් මේ ලංකා භූමිය ධාතු මන්දිරයක් වගේ රටක්. ද්‍රෝණයක් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ ධාතුන් වහන්සේලාගෙන් 8න් එකක් බුදුරජාණන් වහන්සේගේ අම්මගේ පැත්තේ ඥාතීන්ට කෝලිය වංශිකයන්ට ලබා දීපු ධාතුන් වහන්සේලා ද්‍රෝණයේ මැද ස්වර්ණමාලි චෛත්‍යරාජාණන් වහන්සේ තුල වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච ඒ උතුම් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ අද අනුරාධපුර මහමෙවුනා උයනේ අදටත් අවුරුදු 2500 ගණනක් දෙව් බමුණුගේ සාදුකාර දෙමින් ඒ ප්‍රමාණයෙන් අදටත් වැඩ සිටිනවා. බුදුරජාණන් වහන්සේගේ මේ නළල මැද
පිහිටි ඌර්ණ රෝම ධාතුන් වහන්සේ සුදු පාට බුද්ධ රශ්මියක් විහිදිච්ච. දක්ෂිනාරුතව කර කැවිලා කෙලවර ඉහලට හිටින විදිහට නතර වෙච්ච. එදා නම් තියෙන දවසේ කොන්නඤ්ඤ කියන ඒ බ්‍රාහ්මණය හරියටම ඌර්ණ රෝම ධාතුන් වහන්සේගේ වෙනස දැක්කා. සක්විති රජ කෙනෙක්ගේ රත්තරම් පාටයි. කෙලවර පහලට හිටින විදිහට නතර වෙන්නේ. මේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේගේ වෙනස දැකලා එක ඇඟිල්ලක් උස්සලා හරියටම මේ කෙනා ඒ කාන්තෙන් ලෞතුරා බුද්ධත්වයට පත්වෙනවා කියලා ප්‍රකාශයක් කරා. මේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේගෙන් සුදු පාට රශ්මියක් විහිදුණා. අෂ්ටවංක මාණික්‍යයක් තුළ තැන්පත් වෙච්ච ඌර්ණ රෝම ධාතුන් වහන්සේ අද මිහින්තලයේ සීල චෛත්‍යරාජාණන් වහන්සේ තුළ අපේ රටේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ විශාලම ධාතුන් වහන්සේ මේ නලල් තලයේ ඉදිරිපස කොටස සේරුවිල මංගල මහා චෛත්‍යරාජාණන් වහන්සේ තුළ වැඩ සිටිනවා. බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ මේ බෙල්ලේ පිහිටි අස්ථි ධාතුන් වහන්සේලා 7 මයංගන චෛත්‍යරාජාණන් වහන්සේ තුළ වැඩ සිටිනවා. බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ දෙව්ලොව සක්‍ර දෙවියන් ළඟ තිබුණේ. මිහිදු මහරහතන් වහන්සේගේ ඉල්ලීම මත සුමන සාමණේරයන් වහන්සේ අහසින් ගිහිල්ලා දෙව්ලොවින් ඉල්ලගෙන ආවා. අද අනුරාධපුර තූපාරාම චෛත්‍යරාජාණන් වහන්සේ තුළ වැඩ සිටිනවා. පිංගතුනි මේ ලංකා භූමිය තුළ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා විශාල වශයෙන් ගත්තොත්. ධාතු කරඬ තුළ ධාතු මන්දිර තුළ චෛත්‍යරාජාණන් වහන්සේලා තුළ අතීත රජවරු තැන්පත් කරපු ඒ චෛත්‍යරාජාණන් වහන්සේලා තුළ ධාතුන් වහන්සේලාගේ බොහෝමයක් අද දෙව්ලොවත් බඹලොවත් ඉන්දියාවත් බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච දඹදිව්වත් නෙමෙයි වැඩ ඉන්නේ. වැඩිපුරම ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ මේ ලංකා භූමියේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අද මොනතරම් චෛත්‍ය ඉදි වෙනවද මේ ලංකා භූමිය තුළ. මේ වෙනකොට මොනතරම් පින්කම් කෙරෙනවද. පහුගිය අවුරුදු 2 අපි කාටත් මුළු ලෝකේටම අවාසනාවන්ත වසංගත කාලයක්. දැන් ආයෙමත් ටිකෙන් ටික වසංගතයේ පහ වේගෙන යන ලකුණු පහළ වෙනවා. අපිට ආයෙමත් නිදහසේ පින්කම් කරන්න, චෛත්‍ය වන්දනා කරන්න, මහා පින්කම් කරන්න පරිසරයේ ටිකෙන් ටික ලෝකේ සකස් වෙගෙන එනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාද්‍ය අවුරුදු 5000ක් මේ ධාතුන් වහන්සේලා දෙව් මිනිසුන්ගේ වන්දනා ලබමින් වැඩ සිටිත්වා කියලා අධිෂ්ඨාන කරා. ඒ වගේමයි මහරහතන් වහන්සේලා අග්‍රශ්‍රාවකයන් වහන්සේලා කියන්නේ අසංඛේයකුත් කල්පලක්ෂයක් පාරමී සම්පූර්ණ කරපු මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ ළඟට ඉන්න ඊළඟ ශ්‍රාවකයන් වහන්සේලා දෙනම සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රයේ ඒ විදිහටම පවත්වන්න පුළුවන් භික්ෂුන් වහන්සේලාගෙන් අග්‍රම කෙනා ධර්ම සේනාධිපතින් වහන්සේ. මුගලන් මහරහතන් වහන්සේ 이르දිවන්තයන්ගෙන් අග්‍රම කෙනා සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලාගේ 13 වහන්සේලා අද දෙව් මිනිසුන්ගේ වන්දනා ලබමින් මේ ලෝකෙ වැඩ සිටිනවා. මේ බුද්ධ ශාසනය තුල තතිය ශ්‍රාවකයන් වහන්සේ බවට පත්වෙච්ච මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ හරිම පුදුම විදිහකට. හැබැයි උන්වහන්සේගේ දළදා වහන්සේ නමක් මේ ලංකා භූමියේ බෙන්තර ගලපාත රජමහා විහාරේ වැඩ සිටිනවා. ඒ උන්වහන්සේ ජීවමානව වැඩ ඉන්නේ නැද්දි වැටිච්ච දළදා වහන්සේ නමක්. නමුත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය තාම ආදාහනය වෙලා නැහැ. උන්වහන්සේ පිරිනිවන් පෑවේ අනාගත මහා පුදුම සිදුවීමක් තියෙනවා. මෛත්‍රී බුද්ධ ශාසනයේ දක්වා ඒ දේහේ පවතිනවා ඒ විදිහටම. ගල් පර්වත 3ක් මැද්දේ උන්වහන්සේ අහසේ පෙළහර පානකොට දෙවියන් පර්වත 3 මැද්දේ ඇඳක් පැනෙව්වා. මේ ඇඳ මත උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ දරාගෙන හිටපු මහා පාංශකූල චීවරයේ දරාගෙන සිංහ සෙයියාවෙන් සැතපීලා අදිෂ්ඨාන 3ක් කරා. උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මේ පර්වත 3ම එකට යා වෙලා වැහිලා යනවා. පාත්‍රයක් මුණින් නැවුවා වගේ උන්වහන්සේගේ දේහය පර්වත 3 මැද්දේ වැහිලා ආරක්ෂා වෙනවා මෛත්‍රී බුද්ධ ශාසනය දක්වාම. හැබැයි උන්වහන්සේ පිරිනිවන් පෑවා කියන ආරංචියට අජාසත් රජුරෝ හඬාගෙන වැළපීගෙන එතනට එනවා. අනේ මට උන්වහන්සේව දකින්න ඕන කියලා පර්වතය ළඟ හඬා වැළපෙනවා. ඒ මොහොතේ ආයෙමත් පර්වත 3 විවර වෙලා අජාසත් රජතුමාට
පිරිනිවන් පාවදාළ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහි දැකගන්න ලැබේවා කියලා අධිෂ්ඨානයක් කරා. ඊළඟට මෛත්‍රී බුද්ධ ශාසනය තුළ තමයි අනාගතයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා සංඝයා පිරිවරාගෙන ඒ පර්වතයේ ළඟින් වැඩම කරද්දී උන්වහන්සේ සංඝයාට පෙන්නනවා මහණෙනි මෙන්න මේ පර්වතයේ ඇතුලේ මීට පෙර ගෞතම බුද්ධ ශාසනය තුළ වැඩ සිටිය මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නම් වූ දූතාංග ධාරීන්ගෙන් අගතැන්පත් ඒ තතිය ශ්‍රාවකයන් වහන්සේගේ දේහය අදටත් පවතිනවා. ඒ වෙලාවේ කෙලෙස් සහිත ධර්මාවබෝධය නොලැබූ භික්ෂූන් වහන්සේලා අතර සැක උපදිනවා. කොහොමද ඒක වෙන්නේ? ඒ මොහොතේ ඉර්දි බල සම්පන්න රහතන් වහන්සේලා ආරාධනා කරන ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ සංඝයාගේ සැක දුරු කරන සේක්වා. බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයේ දිගු කරන අර පර්වතයේ දෙසට. ඒ මොහොතේ පර්වත තුනම විවර වෙලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය අහසට පැන නැගලා පෙළහර පාමින් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අල්ලේ ගෑවි නොගෑවී වැඩ සිටිනවා. උන්වහන්සේගේ හස්තයේ මතට වැඩම කරලා. ඒ මොහොතෙදිම ඒ දේහෙන් ගිනිජාලාවක් හටගෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අල්ලි ගෑවි නොගෑවී තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ දේහය ආදාහනය වෙන්නේ. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා ලැබෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට. ඒ වෙලාවේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තය අර ගිනිදැල්වලින් අල්ල පිච්චිලා තුවාලයක් හටගන්නවා. පිරිනිවන් පාන තෙක්ම විටින් විට ඒ තුවාලේ නිසා උන්වහන්සේ පීඩා විඳිනවා. මෛත්‍රී බුද්ධ ශාසනය තුළ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. ඒ සසරි බොහෝ කාලයකට පෙර සිදුකරපු කර්ම විපාකයක් බුදුරජාණන් වහන්සේට බුදුවෙලා විපාක දෙන්න. ඒ නිසා පින්වතුනි මෙවැනි මහා ආශ්චර්යමත් සිදුවීම් ධර්මයත් එක්ක සම්බන්ධයි. ඒ අරින් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර වැඩ සිටිය අනෙක් සියලුම මහරහතන් වහන්සේලා පිරිනිවන් පෑවා. බුදුරජාණන් වහන්සේගේ ගිහි කල පුත්‍රරත්නය බවට පත්වෙච්ච ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේලාගෙන් අගතැන්පත් රාහුල මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට. යසෝදරා රහත් භික්ෂුණිය වැඩයින් නැද්දි. තමන්ගේ අම්ම තාත්තා දෙන්නම මනුලෝ වැඩයින් නැද්දී පුංචි රාහුල මහරහතන් වහන්සේගේ ආයුෂ ඉවර වුණා. උන්වහන්සේ භාවනා කරද්දි දැක්කා තමන් වහන්සේට පිරිනිවන් පාන්න දවස ලං වෙලා ආයුෂ ගෙවිලා. මගේ මෑණියන් වහන්සේ පියාණන් වහන්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ තාම ලෝකෙ වැඩ ඉන්නවා. ඒ නිසා මනුලෝමම් පිරිනිවන් පාන එක සුදුසුද කියලා හිතනකොට දෙවියන් පිරිවරාගෙන ආරාධනයක් කරා සක්‍ර දෙවියන් රාහුල මහරහතන් වහන්ස දෙවියන්ට අනුග්‍රහ පිණිස දෙව්ලෝ පිරිනිවන් පාන සේක්වා කියලා. ඒ වෙලාවෙ මේ ආරාධනය පිළිගත්තා. පිළි අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිලා වන්දනා කරලා රාහුල මහරහතන් වහන්සේ ඉල්ලීමක් කරා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ මට පිරිනිවන් පාන අවසර දෙන සේක්වා. මගේ ආයුෂ ගෙවිලා අවසානයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේ බැලුවා පුංචි රාහුල හාමුදුරන්ගේ ආයුෂ ගෙවිලා. උන්වහන්සේ උපතින්ම අඩු ආයුෂක් අරගෙන වැඩම කරපු කෙනෙක්. රාහුල ඔබ කොහෙද පිරිනිවන් පාන්නේ? ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ දෙවියන් මට ආරාධනා කරා දෙව්ලොව පිරිනිවන් පාන්න. මම දෙවියන්ගේ ආරාධනය පිළිගත්තා. බුදුරජාණන් වහන්සේ සාදුකාර දුන සාදු 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 රාහුල දෙවියන්ටත් අනුග්‍රහ පිණිස ඔබ දෙව්ලොවම පිරිනිවන් පාන්න. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා උන්වහන්සේට වැඳගෙන පස්සෙන් පස්සට කුටියෙන් එළියට වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ කුටිය වටා 3 වලල්ලක් ප්‍රදක්ෂිනා කරා. බුදුගුණ කිය කියා පුංචි රාහුල මහරහතන් වහන්සේ බුදුහාමුදුරන්ගේ කුටියට වන්දනා කරලා යසෝදරා රහත් භික්ෂුණියගෙනුත් අවසර අරගෙන අහසින්ම දෙව්ලොවට වැඩම කරලා දිව්‍ය ලෝකේ තමයි පිරිනිවන් පෑවේ. රාහුල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලාද වැඩ ඉන්නේ දෙවියන් අතර දෙව්ලොව. ඒ දෙවියන්ගෙන් මනුස්ස ලෝකෙට ලැබිච්ච ධාතුන් වහන්සේලා තමයි කොහේ හරි වැඩ ඉන්නවා නම් අද පවතින්නේ. අනෙක් සියලු 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා මේ මනුලව උන්වහන්සේලා නොයෙක් විදිහට පිරිනිවන් පෑවේ. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටිය. හිතා ගන්නවත් බෑ අපිට. අපේ බුදුරජාණන් වහන්සේත් අවුරුදු 80 වෙනකොට උන්වහන්සේත් වයෝවෘද්ධ භාවයට පත් වුණා. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා ආනන්ද දැන් තථාගතයන් වහන්සේ හරියට ජග්ගර සකටන් දි รา ගිය කරත්තයක් වගේ.
බුදුරජාණන් වහන්සේ සංඝය අමතලා ගාථාවලින් දේශනා කරනවා පරිපක්කෝ වයෝ මයිහං. මහණෙනි තථාගතයන් වහන්සේ දැන් බොහෝම වයසට ගිය කෙනෙක්. පරිත්තම් මම ජීවිතං. ජීවත් වෙන්න තියෙන ඊටාම ස්වල්ප කාලයයි. පහයවෝ ගමිස්සාමි. නුඹලා සියලු දෙනා අතහැරලා තව නොබෝ දිනකින් තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා. කතම් මේ සරණ මත්තනෝ මම මගේ පිහිට හදාගත්තා. අපමත්තා සතිමන්ත අප්‍රමාදීව සිහි ඇතුව සිල්වත් වාසය කරන්න මහණෙනි. බුදුරජාණන් වහන්සේත් වයසට ගියා. හැබැයි බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. තරුණ පෙනුම වයසට යනකම් ඒ විදිහටම පැවතුණා. කිසිම දවසක වාඩි වෙනකොට කොන්ද හේතු කරලා වාඩි වෙලා නෑ කියනවා කිසිම ආසනයකට. උන්වහන්සේට කයට කවමදාවත් වෙහෙසක් දැනිලා නෑ. පැවිදි ජීවිතයේ අවුරුදු 80ක් නිදාගන්න ඉරියව්වෙන්වත් උන්වහන්සේ ඉඳලා නෑ කියනවා පැවිදි ජීවිතයේ අවුරුදු 80ට. ඉරියව් තුනයි. හිටගෙන ඉන්න ඉරියව්ව සක්මන් කරනවා වාඩි වෙලා භාවනා කරනවා. උන්වහන්සේගේ ජීවිත කාලේ පුරාම ওই ඉරියව් තුන විතරයි කියන භාවිතා කරේ. එවන් අසිරිමත් උන්වහන්සේගේ ජීවිතයේම කයට යම් අපහසුවක් දැනුණා නම් එකම දවසක කිඹුහුමක් ගියා කියන. එච්චරයි. අරලු ගෙඩියක තරංවත් බෙහෙතක් කියලා පුංචි දෙයක් අත් උන්වහන්සේ මුළු ජීවිත කාලෙම භාවිතා කරේ නෑ කියන. අපිට හිතන්නවත් පුළුවන්ද? එවැනි නිරෝගී සම්පත්තියෙන් අගතැන්පත් බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් නිරෝගීවම වැඩ ඉඳලා උන්වහන්සේ දවසක් භාවනා කරනකොට දැක්කා අවුරුදු 160යි. අද මට පිරිනිවන් පාන දවස හරි කිසිම ලෙඩක් නෑ. පිරිනිවන් පෑවේ බොහෝම නිරෝගීව. කුටියෙන් එළියට වැඩම කරලා ආරාමයේ හිටිය ස්වාමින් වහන්සේලා සියලු දෙනාට කතා කරා. ආයුෂ්මතුන් එළියට වඩින්න. මං දැන් පිරිනිවන් පානවා. ආයුෂ්මතුන්ලා එළියට වඩින්න කියලා හැමෝටම කතා කරලා තමන්ගේ කුටියේ යතුර අනෙක් ස්වාමින් වහන්සේලාට දුන්නා. මේ පණවිඩයට බොහෝ පිරිසක් එතන එකතු වුණා. ඒ සියලු දෙනා ඉදිරියේ බක්කුල මහරහතන් වහන්සේ පළඟක් බැඳගෙන අහසට පැන නැගලා අහසේ පළඟක් බැඳගෙන තේජෝ කසිනේට සමවැදුණා. අහසේ පිරිනිවන් පාලා තේජෝ කසිනේට සමවදිනකොට සියලු දෙනා සාදුකාර දෙද්දී අහසෙම උන්වහන්සේගේ ශ්‍රී දේහය දැවිලා අලුවත් දැලිවත් දූවිලිවත් ඉතිරි නොවී අහසෙම අතුරුදහන් වුණා. උන්වහන්සේ අධිෂ්ඨානයක් කර අනාගතේ නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරගෙන මේ බුද්ධ ශාසනයේ පවතින තාක්කල් උන්වහන්සේව සිහිකරගෙන වන්දනාමාන කරන සිව්වනක් ශ්‍රාවකයන් වෙනුවෙන් මාගේ ශාරීරික ධාතුන් වහන්සේලා පමණක් පහළට වැටේවා කියලා අධිෂ්ඨානයක් කරා. බක්කුල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පමණක් පහළට වැටුණා. මිනිස්සුයි ධාතුන් වහන්සේලා කරඬුවලින් පිළිගෙන එකතු කරගත්තා. උන්වහන්සේගේ ශරීරයේ අනෙක් සියල්ල අහසෙම දැවිලා අතුරුදහන් වෙලා නොපෙනී ගියා. ඒ උතුම් බක්කුල මහරහතන් වහන්සේගේ ශ්‍රී නාමයට මේ උතුම් බක්කුල මහා සෑය අපි ඉදි කරන්න. අද අපිට නිරෝගී සම්පත්තිය අවශ්‍යම යුගයක්. ලෝකයේ පුරාම මහා වසංගතයක් පැතිරිලා යනකොට මිනිස්සු තැන් තැන්වල මැරි මැරි වැටෙනකොට සිහිසුන් ඇදගෙන වැටෙනකොට ලෙඩරෝග විපත් දවසින් දවස වර්ධනය වෙනකොට මේ ලෝකයේ තුළ බක්කුල මහරහතන් වහන්සේ අපිට සිහි වෙනවා. උන්වහන්සේගේ ආශිර්වාදය උන්වහන්සේගේ පිහිට අනාගතයේ මේ ලක්වාසී ලෝවාසී හැම දෙනාටම මේ බක්කුල මහා සෑය ආශිර්වාද කරාවී ඔබ හැම දෙනාටම නිරෝගී සම්පත්තිය වෙනුවේ. මේ උතුම් බක්කුල මහා චෛත්‍යරාජාණන් වහන්සේ තුළ සර්වඥ කේශධාතුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ හිස මත අභිනීල අක් බඹර නිල් පාට බුද්ධ රශ්මි විහිදිච්ච ඒ උතුම් කේශධාතුන් වහන්සේලා මේ බක්කුල මහා චෛත්‍යරාජාණන් වහන්සේ තුළ අනාගතයේ තැන්පත් වෙනවා. යටිහරගල රාජමහා විහාරස්ථානයේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන ඉදිකරලා අද කූරගල මහා පුදබිම නිර්මාණය කරන වතුර කුමරී ධම්මරතන පූජනීය හාමුදුරන් වහන්සේ හස්කිරි මහා විහාරයෙන් අපිට ලබලා දීපු ඒ උතුම් සර්වඥ කේශධාතුන් වහන්සේලා සර්වඥ ධාතුන් වහන්සේලා බොහෝ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා උන්වහන්සේ අපිට පරිත්‍යාග කරා මේ උතුම් මහා සෑය වෙනුවෙන්. ඒ උතුම් සර්වඥයන් වහන්සේගේ කේශධාතුන් වහන්සේලා
බුදුරජාණන් වහන්සේගේ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා බොහෝ ප්‍රමාණයක් මේ මහා සෑය අනාගතයේ නිදන් වෙනවා. බක්කුල මහරහතන් වහන්සේ ප්‍රධාන මහරහතන් වහන්සේලා කිහිප නමකගේ සීවලී මහරහතන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ආදී මහරහතන් වහන්සේලා කිහිප නමකගේම මහරහත් ධාතුන් වහන්සේලා වගේම බොහෝ මහරහතන් වහන්සේලාගේ මහරහත් ධාතුන් වහන්සේලා මේ බක්කුල මහා සෑය අනාගතයේ තැන්පත් වෙනවා. ඒ නිසා අනාගතයේ තුළ ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාටම මේ උතුම් බක්කුල මහා චෛත්‍ය මේ ලංකාවේ තියෙන පූජනීය චෛත්‍යරාජාණන් වහන්සේලා අතරට මේ ගෞතම බුද්ධ ශාසනයට තවත් පූජනීය මහා සෑයක් අඩි 130ක් උසැති මේ බක්කුල මහා සෑය දායාද කරන්න අපට වාසනාව ලැබුණා. ඒ නිසා මේ චෛත්‍ය ගොඩනගන්න අපිට ශක්තියක් වෙච්ච මේ උතුම් සීල ස්වරණ පුණ්‍ය භූමිය ආරම්භයේ පටන්ම අපිට ගොඩනගන්න මහා ශක්තියක් වෙච්ච හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් මේ චෛත්‍ය ඉදිකරන්න පෞද්ගලිකව හාමුදුරනේ මම මේ චෛත්‍ය හදන්නම් මං හදන්නම් කියලා දෙන්නෙක් විතර තනියෙන් ඉදිරිපත් වුණා. කිසි කෙනෙකුට මන් දුන්නේ අවස්ථාවක්. ඒ හැමෝටම මං කිව්වා ඔබතුමා කෝටි ගාණක් වියදම් කරන්න හිතනවා නම් ලක්ෂයක් එකහමාරක් දෙන්න. මේ රටේ ලක්ෂ ගාණක් මිනිස්සු මගේ වටේ ඉන්නවා සද්ධාවන්ත අය. ඒ හැමෝම ගඩොලේ හලි තියලා වැලි ටික හලලා පිරිච්චිය කිය ඇවිල්ලා හැමෝගෙම ශ්‍රමදානයේ ලක්ෂ ගාණක් මිනිස්සුන්ට පින් කරන්නයි මේ චෛත්‍ය හදන්නේ. ඒ නිසා මේ චෛත්‍ය ගොඩ නැගුණේ ලක්ෂ ගාණක් මිනිස්සු මේ භූමියට එකතු වෙලා ගඩොලේ බෑකිකී දාගෙන අරගෙන ඇවිල්ලා ගෙවල් වල පිරිච්චිය කිය වැලි හලලා සමහරු කතරගම ඉඳන් වැලි ටික ඔළුවේ තියාගෙන පිරිච්චිය කිය පයින් මේ භූමියට ආපු අය හිටියා. ඒ වගේ අප්‍රමාණ සද්ධාාවක් ඇති මිනිස්සු ලක්ෂ ගණන් මේ රටේ එකතු කරලා ඒ අයගේ දහඩියෙන් කඳුලෙන් ශ්‍රමදානෙන් ගොඩනගපු චෛත්‍යයක් මේ බක්කුල මහා සෑය. ඒ නිසා මේ චෛත්‍ය ඔබ හැම දෙනා වෙනුවෙන් මේ රටේ පින් කරගන්න කැමති පිනට කැමති සද්ධාවන්ත අහිංසක අසරණ සියලු දෙනාට පින් කරගන්න මේ බක්කුල මහා සෑය අපි අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඒ නිසා මේ චෛත්‍ය ඔබ හැම දෙනාටම අනාගතයේ නිවන් දොරටුව විවර කරලා දේවි. මේ චෛත්‍ය ඉදිකරද්දී රැස් කරගත්ත පින් ශ්‍රමදාන කරපු ආකාරي පින්කම් කරපු ආකාරي මේ චෛත්‍යයේ තැන්පත් කරන ධාතුන් වහන්සේලා අපි වන්දනා කරපු පින්කම් නිතර දෙවේලේ සිහි කරන්න සාදුකාර දිදී මෙනෙහි කරන්න. ඔබේ මුළු ජීවිත කාලේ පුරාම මරණ මංචකේ පවා මේ උතුම් බක්කුල මහා චෛත්‍යරාජාණන් වහන්සේම මැවි පෙනේවා. මෙවැනි චෛත්‍ය ඉදිකරන්න ගත්ත වෙහෙස සාදුකාර දිදී බුදුගුණ කිය වැලි හලමින් ගඩොල් එකතු කරමින් ශ්‍රමදාන කරමින් වෙහෙසෙමින් ගොඩනගපු මේ උතුම් චෛත්‍යරාජාණන් වහන්සේගේ මේ සියලු පින ඔබ හැම දෙනාටම නිවන් අවබෝධයේ පිණිස ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා සාදු සාදු සාදු. ඒ වගේම පින්වතුනි සියලු දෙවියෝ අපිට මේ සියලු පින්කම් කරන්න මහා ශක්තියක් වෙන්නේ. අපි වටා ඉන්න අපි ආරක්ෂා කරන මේ සම්බුද්ධ ශාසනය අපි කරන සියලු පින්කම් එක්ක බැඳිච්ච ඉෂ්ට දේවතාවුන් වහන්සේලා අපි ආරක්ෂා කරන ආරක්ෂක දේවතාවුන් වහන්සේලා මේ භූමියට අරක්ගත් දේවතාවරු භූමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා සියලු දෙවිවරු විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ සක්‍ර දෙවියන්ට පැවරුවා මේ ලංකා ධරණී තලයේ තුල සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න. ඒ සක්‍ර දෙවියන් ප්‍රධාන සතරවරන් දෙවියන් ඇතුළු සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය අපි හැම දෙනාටම ලැබේවා. සියලු දෙවියෝ තුන් නිවනටම පත්වේවා සාදු සාදු සාදු. අපි කවුරුත් දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති සාදු සාදු සාදු. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ පෙබරවාරි මාස 21 වන දිනට යෙදෙන්නා වූ අතිපූජනීය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පතා වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් අතිපූජනීය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13 වස්සාන ධර්මදේශනා දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්මදේශනා